අද අගෝස්තු මාසයේ 10 වෙනිදා 2022 අවුරුද්දේ ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරමින් මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත් නිසා දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි, දෙවියන් වහන්සේ ශුද්ධයි, උන්වහන්සේ ප්‍රේමණීයයි. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කරමින්, උන්වහන්සේට ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට තමා මේ සූදානම් වන්නේ රාජ්‍යයේ රහස් යටතේ. බදාද දවසේ මම හිතනවා ඔබ සූදානම්ෙන් ඇති කියලා මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එකට ඔබව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව පිළිගන්නවා. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව අද අපි කතා කරන්න යන්නේ දේව රාජ්‍ය ගැන. Kingdom of God. දේව රාජ්‍ය ගැන බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථ, ගැටලු, අදහස් ඇති. නමුත් අද ඉගැන්වීම, අද දෙවියන් වහන්සේගේ වචනේ ගෙනහැර දැක්වීම කරන කොටගෙන මම හිතනවා ඒවා निराකරණය කරගන්න, ඒක නිර්වුල් කරගන්න, ඔබට හරියට මේ ගැන අවබෝධයක් ලබා ගන්න උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා. මන්ද මේ යෝජනාව, මේ ඉගැන්වීම සම්බන්ධයෙන් මේ ඉගැන්වීම කළ යුතුයි කියා මේ යෝජනාව පැමිණියේ ශුද්ධාම වහන්සේගේ. මම යාඥා කරනකොට, උන්වහන්සේත් එක්ක කාලය ගත කරනකොට උන්වහන්සේ මාව පොළඹවපු, මට මඟ පෙන්නපු කාරණාව ගැන තමයි මම ඔබ සමග අද කතා කරන්න යන්නේ. දේව රාජ්‍ය ගැන අපි කතා කරමු. සුදු මතේයු පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ස්වාමීන්ගේ යාඥාව, මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට යාඥා කරන ආකාරය ගැන කියලා දෙනවා. යාඥාවක් කියලා උන්වහන්සේ එතෙන්දී මේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ගැන මම යාඥා රහස් කියලා සමග විශේෂ කාරණා කීපයක් බෙදාගත්ත දැනට දින කිහිපයකට කලින් මම යෝජනා කරනවා. ඒකත් ඔබ බැලුවොත් හොඳයි. යාඥා රහස් 10ම මේ සුද්ධ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ඇසුරින් තමයි මම ඔබත් සමග බෙදාගත්තේ. ඊට පස්සේ දැන් දේව රාජ්‍ය කියද්දී මේ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පටන් ගද්දී යේසුස් වහන්සේ කියනවා ඔබගේ රාජ්‍යය ඒවා කියලා යාඥා කරන්නලු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා කියන එක තමයි 9 වෙනි පදය. 10 වෙනි පදය. ඒ කියන්නේ මේ යාඥාවේ ඊළඟ පියවරට උන්වහන්සේ ගෙනියන්නේ කොහොමද? උන්වහන්සේ කියන ඔබගේ රාජ්‍යය ඒවා කියලා යාඥා කරන්නලු. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේහිදු කරනු ලැබේවා. ඔබගේ කැමැත්ත. අන්න පොඩ්ඩක් අපි හෙබීට මේක අවබෝධ කරගන්න උත්සාහ කරමු. මම හිතනවා ඔබ පොතක් පෑනක් අරගෙන සූදානමින් ඇති කියලා, මේ ලියා ගන්නවා ඇති කියලා. මොකද මේ දේවල් අසනවා, ලියා ගන්නවා, අධ්‍යයනය කරනවා, මෙනෙහි කරනවා කියන දේ වැදගත්. මොකද ඔබට ඒක ක්‍රියාවට දමන්න නම්. පැහැදිලිද? ක්‍රියාවට දමා ගන්න බෑ ඔබට හදවතේ සිතේ නැති දෙයක්, ඔබ දන්නේ නැති දෙයක්, ඔබ අධ්‍යයනය නොකරපු දෙයක්, ඔබට මතක නැති දෙයක් ඔබට ක්‍රියාවට දාන්න බෑ කියනවා. මොකද මේ වචනේ මතක් වෙන්න නම් ඔබගේ ජීවිතේට ඒක ඇප්ලයි කරන්න, ඒක යොදා ගන්න ඉස්සෙල්ලා ඔබ හොඳට ඒක ඉගෙනගෙන, ඔබ ධාරණය කරගෙන, අවබෝධ කරගෙන ඒක මෙනෙහි කරන්න අවශ්‍යයි. ඒකෝර තමයි ඔබට ජීවිතේදී මේක ක්‍රියාවට දමන්න පුළුවන්, මේක ඇප්ලයි කරන්න පුළුවන් ඔබගේ ජීවිතයේ අවස්ථාවලදී. ඉතින් 10 වෙනි පදේ පටන් ගද්දි මම කිව්වා ඔබගේ රාජ්‍ය, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද කරනු ලැබේවා. එතකොට අපිට පැහැදිලි දෙවියන් වහන්සේගේ කැමැත්ත යහපත්. අපි ගැන කතා කරලා තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ප්‍රීතියෙන්, සමාදානයෙන්, සුවයෙන්, නිදහසේ සිටින එක, අපි බලයෙන් යුක්තව ජීවත් වෙන එක, අපි ජයග්‍රහව ජීවත් වෙන එක. ඒකේ විවාදයක් ප්‍රශ්නයක් නෑ. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. එතකොට මේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද? ස්වර්ගයේ දෙවියන් වහන්සේ කැමැත්ත ඒක. නමුත් පොළොවේ අපි ඉන්නේ කොහෙද දැන්? පොළොවේ. ඒතකොට පොළොවේ ඔබත් මාත් ස්වර්ගයේ මෙන් පොළොවේද මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න නම් ඔබ මා තුලින්, ඔබ මා අතරේ, ඔබ මාගේ ජීවිතේ මේක වෙන්න නම් මොකද්ද දෙවියන් වහන්සේ, එතන යේසුස් වහන්සේ කියන්නේ ඔබගේ රාජ්‍යය කියලා යාචනා. ඒතකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අවශ්‍යයි ස්වර්ගයේ මෙන් පොළොවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න. ආමේන්. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අවශ්‍යයි ඔබ තුලට, මා තුලට. පැහැදිලිද? ඔබ තැනකට යන එක නෙවෙයි, ඔබ පල්ලියට යන එක නෙවෙයි, ඔබ යාඥා කඳවුරට යන එක නෙවෙයි, ඔබ එන්කවුන්ටර් කැම්ප් එකට, ඔබ ප්‍රේයර් සෙල් එකට, ඔබ සූම් මීටින් එකට ඔබ යන එක නෙවෙයි, ඔබ තුලට දේව රාජ්‍ය පැමිණීම.
පැහැදිලිද මේක හොඳට අල්ලගන්න? මේ ගැන්වීම දෙවියන් වහන්සේගේ වචනේ ශුද්ධාමාංශේ කාරණ කොටගෙන පැමිණෙන්නා වූ අද දවසේ විශේෂ දේ කාරණාව අල්ලගන්න. ඔබ යෑම නෙවෙයි, ඔබ හෙට මෙහෙට යෑම නෙවෙයි, ඔබ තුලට, ඔබ අතරට දේව රාජ්‍ය ඒම ගැන තමයි මෙතන යේසුස් වහන්සේ කතා කරන්නේ. එවිට ස්වර්ගයේ මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙන පිණිස. ආමේන්. දෙවියන් වහන්සේ කැමැත්ත ස්වර්ගයේ මේ පොළොවේ ඉෂ්ට සිද්ධ වෙන්න නම් ඔබ තුලට, ඔබ අතරට දෙවියන් වහන්සේගේ රාජ්‍ය, දේව රාජ්‍යයට අවශ්‍යයි. ඒක තමයි මෙතන යේසුස් වහන්සේ කියන්නේ 10 වෙනි පදේ මම දැන් ඒක ගෙන හැර දැක්කුවා. තුන මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඒවා කියලා. තුන ඔබ යන එකක් නේ, ඔබ හෙට මෙහෙට ගියා කියලා. මම සතියේ දවස් 7ම निराहाරව හිටියද? ඔබ निराहाරව ඉඳලා ඔබ චර්ච් එකට ගිහිල්ලා වෙන්න පුළුවන්, ගෙදර ඉඳලා වෙන්න පුළුවන්, ඔබ තැනකට ගිහිල්ලා වෙන්න පුළුවන්, ඔබ යාළුවොත් එක්ක වෙන්න පුළුවන්, මේ කණ්ඩායම ප්‍රේම මීටින් එකේ වෙන්න පුළුවන්. ඔබ ගිහිල්ලා ඒ තැනකට යන එක නේ. ඔබ මේ निराहाරව ඉඳලා ඔබ යාඥා කරලා දේව වචනේ කියවලා ඔබ තුලට දේව රාජ්‍ය පැමිණීම. ඔබ හෙට මෙහෙට යන එක නෙවෙයි. ඔබ තුලට දේව රාජ්‍ය පැමිණීම තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඔබ තුලට, ඔබ අතරට දේව රාජ්‍ය පැමිණීම. ඒකයි මෙතන කියන්නේ දේව රාජ්‍ය ඒවා කියලා යාඥා කරන්න ඕනේ. කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා. අපි බලමු දැන් ඉදිරියට යමු අපි ටික. ඊට පස්සේ සුදු ලූක් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය සහ 21 වෙනි පදේ මෙතන ආගමික නායකයෝ මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදයි කියලා අහනවා. පරිසරු 20 ඇසූ බැවින් උන්වහන්සේ උන්ට උත්තර දෙමි. පරිසරු ආගමික නායකයෝ, දේව වචනේ උගන්වන අය, මේ චර්ච් එකේ පල්ලි සභාවේ ඉන්න අය යේසුස් වහන්සේගෙන් අහනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය කොයි කාලෙ දෙන්නේ? තුත් ගෝලියොන්ට අතනදී යේසුස් වහන්සේ කලින් ගත්ත තැනදී කියලා දෙනවා යාඥා කරන ආකාරය. යාඥාවක් උන්වහන්සේ කරමින් උන්වහන්සේ උදාහරණයක් ගෙන හැර දක්වමින් දේව රාජ්‍යය ඒවා කියලා යාඥා කරන්න දෙවියන් වහන්සේ කැමැත්ත ස්වර්ගෙම පොළොවේ වෙන්න ඒ වෙන පිරිස කියලා. ඊට පස්සේ මෙතෙන්දී යේසුස් වහන්සේගෙන් අහනවා මේ දේව රාජ්‍යය කොයි කාලෙද එන්නේ කියලා. කට්ටියන් කොයි කාලෙද, කොහෙටද එන්නේ, කොහොමද මේක වෙන්නේ කියලා අහද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙන උත්තරය මෙතන තියෙනවා. යේසුස් වහන්සේ උත්තර දෙවි දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව නොවෙන්නේ කියලා කිව්වා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව නොවෙන්නේ. මොකද එතකොට මෙතන මේ සමහර ලාවට මම දකිනවා එක තැන්වල මේ මෙතන තමා දේව රාජ්‍යය, මෙතන තමා බලවත්ම සුවයෙන් වෙන්නේ, මේ චර්ච් එකේ තමා බලවත්ම දේවල් වෙන්නේ කියලා එක තැන් සමහර අය මේ චර්ච් ප්‍රමෝට් කරනවා, ප්‍රවර්ධනය කරනවා. එක ස්ථාන, එක කඳවුරු වෙන්න පුළුවන්, සමහර මීටින් වෙන, සමහර කන්ෆරන්ස් වෙන්න පුළුවන්, මේකේ තමයි බලවත්ම දේවල් වෙන්නේ කියලා. ඒක ගැන මම විවේචනය කරන එක මම මේකේ වැරදි කියන එක නෙවෙයි. නමුත් එහෙම තැනක නෙවෙයි දේව රාජ්‍යය තියෙන්නේ. එහෙම ස්ථානයක, එහෙම එක තැනක, එක චර්ච් එකක, එක ගොඩනැගිල්ලක නෙවෙයි දේව රාජ්‍යය තියෙන්නේ. ඒකයි මෙතන යේසුස් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව වෙන්නේ. එහෙම පෙරහැර සහිතව එහෙම ප්‍රමෝට් කරලා, එහෙම සද්දබද්ද දාලා, සද්දබද්ද දාපු පමණින්, එතන හාස්කම වුණු පමණින් එතන දේව රාජ්‍ය තියෙනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. තේරුණාද? ඒකයි මෙතන යේසුස් වහන්සේ කියන්නේ දේව රාජ්‍ය පෙරහැර සහිත වෙන්නේ නැහැ. එහෙම සද්දබද්ද දැම්ම කියලා වැඩියෙන් සෙනග හිටියා කියලා, වැඩි YouTube channel එකක් වෙන්න පුළුවන්, subscribersලා හිටියා කියලා, comments තිබුණා කියලා, කවුරු හරි කෙනෙක් දෙවියන්වහන්සේ වචනේ කියන එතන comments තියෙනවා. YouTube එකේ ගොඩාක් අය බලනවා. එයා ප්‍රසිද්ධයි, ජනප්‍රියයි. එහෙම කියලා එතන දේව රාජ්‍යය නෑ. එහෙම ඒක හොයාගෙන ගිහිල්ලා ඔබට දේව රාජ්‍ය තුලට ඇතුළු වෙන්න බෑ. දේව රාජ්‍ය මොකක්ද යේසුස් වහන්සේ කිව්වේ? ඒවා කියලා ආශාන එන්න මා තුලට. ඒවා යන එකක් නෙවෙයි, එන එකක් නේ. දේව රාජ්‍ය ඔබ තුලට එන්න අවශ්‍යයි. මම කියන අර දේවල් වැරදි නෙවෙයි. ඔබ චර්ච් යන එක වැරදි නෙවෙයි. ඔබ දේශනාවක් අහන එක, මේ ආශ්‍රය කඳුරකට යන එක, සූම් මීටින් එකට යන එක, ඔබ චර්ච් එකේ වැඩසටහන් වලට සහභාගී වෙන එක,
වැඩි විශේෂ ආශා කන්ෆරන්ස් දිනවලට සහභාගී ඒක වැරදින එක හොඳයි. නමුත් ඒ තැන්වල නෙවෙයි දේව රාජ්‍යය තියෙන්නේ. මම ඒක තමයි කියන්නේ. මොකද මම කියන්නේ මේ දේවනාසික වචනේ තියෙන දේ. ඒ තැන්වලට සීමා වෙන්නේ නැහැ දේව රාජ්‍යය. දොස් 6ට තමයි සුව මෙහි තියෙන 6 ඉඳලා 7 වෙනකම් විතරයි සුව වෙන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. එතන නෙවෙයි දේව රාජ්‍යය තියෙන්නේ. දේව රාජ්‍යය එන්ට අවශ්‍යයි. දේව රාජ්‍ය අප තුළට එන්ට අවශ්‍යයි. එහෙම තමයි අපි ආශා කරන්නේ. දේව රාජ්‍ය අපි ගිහිල්ලා ලබා ගන්න පුළුවන් තැනක් නෙවෙයි. දේව රාජ්‍ය කියන අපි ලබා ගන්න පුළුවන් දෙයක්. එක තැනක එක ප්ලේස් කරලා තියෙන දෙයක් එතන විතරයි තියෙන්නේ මෙතන විතරයි තියෙන්නේ කියලා මේ බලමු. ඒකේ තව තහවුරු වෙනවා. අපි 21 වෙනි පදයට යද්දී බලවේක මෙතන එතන නොකියන්න ඕනේ. මක්නිසා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ කීසේ යේසුස් වහන්සේ කියනවා මේ යේසුස් වහන්සේ කියනවා එතන මෙතන නෙවෙයි තියෙන්නේ අතන මෙතන ඒ පල්ලියේ මේ පාස්ටර් හාස්කම් කරන අර පාස්ටර් එහෙම නෑ. එතන ලොකුවට හාස්කම් වෙන්නේ මෙතන වෙන්නේ ඒ ඔබ ඒවට අහුවෙන්න ඒවා ගැන අවධානය යොමු කරන්න එපා. ඒක බොරු වැඩක්. මේ දේව රාජ්‍යය නෑ. ඒ පාස්ටර්කා මේ පාස්ටර්කා මේ චර්ච් එකේ ඒ චර්ච් එකේ ඒ බිල්ඩින් එකේ මේ නගරේ ඒ නගරේ තමයි දේව රාජ්‍ය කියලා. එහෙම දෙයක් නෑ. ඒතර යේසුස් වහන්සේ එක තමයි කියන්නේ එතන මෙතන කියලා දෙයක් නෑ. මක් නිසාද? ඇයි මම මෙහෙම කියන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේයි. එතන මගේ බයිබලේ තරුවක් දාලා ඇතුලේයි කියන එක තරුවක් දාලා තියෙන. ඒ වගේම යටිගේ තරුව විස්තර කරලා තියෙනවා අතරේ. ඇතුලේ එහෙම නැත්නම් අතරේ. නුඹලා අතරේ. නුඹලා ඇතුලේ තමයි දේව රාජ්‍ය තිබෙන්න අවශ්‍ය. දේව රාජ්‍යයේ එන්න ඕන දෙයක් නුඹලා අතරට, නුඹලා ඇතුළට, නුඹ යන්න ඕන තැනක් නෙවෙයි. නුඹ තුලට එන්න ඕන තැන. නුඹ තුලට එන්න ඕන දෙයක් කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්ථිර කරලා නිසක වශයෙන් උන්වහන්සේ පැහැදිලිව කියනවා. එතකොට ඔබ මේක අල්ලා ගන්න අවශ්‍යයි. අද දවසේ දේව රාජ්‍ය කියන්නේ මොකද්ද? දේව රාජ්‍ය කොහෙද? දේව රාජ්‍ය ඔබ ඇතුළත් වෙන්නේ කොහොමද? ඔබ යන්න ඕන තැනක්ද? නෑ. ඔබ ලබා ගන්න ඕන දෙයක් කියන එක පැහැදිලි කරලා සුද්ධාමාංශය ඔබට අද කියනවා. ඔබ අද ඒක निराකරණ එක නිරවුල් කර ගන්නවා. අද දේව රාජ්‍ය යනු කියන දෙයට උත්තර ඔබට අද මේ පාඩම ඇතුළත තුල මේ වචනේ ඇතුළත තුල මේ ගැටවීම ඇතුළත තුල ඔබට ලැබෙනවා. ඒ කියන ඔබ ආශිර්වාද ලබනවා. මේක ඔබ ඉගෙන ගන්නවා, මේක ඔබ අවබෝධ කර ගන්නවා, අධ්‍යයනය කර ගන්නවා, මෙනෙහි කරනවා, ක්‍රියාවට දානවා කියන මේක අනුව ඔබ ජීවත් වෙන ඔබ හැඩ ගැහෙනවා කියන ඔබ ආශිර්වාද ලබනවා. මන් ඔබ දේ වචනේ තියෙන දේ ඔබ අල්ලා ගන්නවා කියන්නේ පැහැදිලි මෙතන ආශිර්වාද දේව වචනේ එහෙමයි ආශිර්වාද ලබන්න. ඒක නිසා ඔබ ප්‍රීතියෙන් සතුටින් දෙවියන් වහන්සේ ඔබට මේ කාර්ය උගන්වන නිසා මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා පාවිච්චි කරන නිසා ඒකට සුදාමාංශ එළිදරව්වේ දැනගැනීමේ වචන උන්වහන්සේ උගන්වන නිසා දෙවියන් වහන්සේ මම තෝරාපත් කළ උන්වහන්සේ මේ මෙලෙස සේවයක් මට දී තිබෙන නිසා උන්වහන්සේ ස්තුති කර ප්‍රශංසා දෙවියන් වහන්සේට මහිමේ වේ සීල ගෞරවය මහිමේ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ආශිර්වාද අත්පත් කරගන්න පිණිස ඔබට අද උන්වහන්සේ උගන්වන දේ දේව රාජ්‍ය. එතකොට එන්න ඕන දෙයක් දේව රාජ්‍ය නුඹලා අතරේ කියනවා මෙතන යේසුස් වහන්සේ. ඊපස්සේ තවත් ඉදිරියට අපි යනවා රෝම පොතට එද්දී රෝම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට එද්දී පැහැදිලි කරනවා මෙන්න මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොව. එතන තව දෙයක්. මේ දේව රාජ්‍ය කෑම බීම ගැන නේද? බල අතරට එන්න ඕන දෙයක් කියපුවාම එතකොට හිතන්න පුළුවන් කෙනෙක්ට කියන්න පුළුවන් යන්නේ එකක් නෙවෙයි. ඒ චර්ච් උත් නෙවෙයි, මේ චර්ච් උත් නෙවෙයි, ඒ බිල්ඩින් වල නෙවෙයි. මේකේ එන්න ඕන දෙයක් මාතුලට. එතකොට මේ මාතුලට මේ සැපීම මුදල් වස්තු එන එකද එතකොට මේ දේව රාජ්‍ය. ඒක මම ගාව තියෙනවනේ. ඒ කියන්නේ දේව රාජ්‍ය මාතුලට ඇවිල්ලා තියෙන. මල් ළඟ තියෙන. මම ඒ අතරේ තමයි ඉන්නේ. දේව රාජ්‍ය හොඳට මම ගාව තියෙනවද? නෑ. එතන පොඩ්ඩක් ඔබට වැරදිලා. දේව රාජ්‍ය කියන්නේ ඒක නෙවෙයි. මෙතන කියනවා මක්නිසා දේවනාසික රාජ්‍ය කැම්බීම නෙවෙයි. ඒ කියන්නේ මේ වස්තුව නෙවෙයි, මුදල් නෙවෙයි, කැම්බීම නෙවෙයි. පැහැදිලි කරගන්න කැම්බීම නෙවෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයන් තුල ප්‍රීතියද වේ. අමිතන පැහැදිලි කරලා තියෙනවා මේ වචනේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කැම්බීම නෙවෙයි, ධර්මිෂ්ඨකම සමාදාන ශුද්ධාත්මයන්ගේ ප්‍රීතියද. ඒක අදවසේ මම අවසන් කරන්න මේක පැහැදිලි කරලා මොකක් පැහැදිලි කරලා දේව රාජ්‍ය යනු කියන දේ. දේව රාජ්‍ය එන්න ඕන දෙයක් කියලා මම පැහැදිලි කරා පළවෙනිටම. දේව රාජ්‍ය එන්න ඕනේ කියලා අපි ආශා කරන්න ඕනේ. දේව රාජ්‍ය කියන්නේ යන තැනක් නෙවෙයි, ඒක ලබාගත යුතු දෙයක් කියලා මම ඔබට වචනේ ගෙනහැර දැක්කොත් දැන්
ඒක මොකක්ද දේවරාජ්‍ය මොකක්ද කියලා මෙතන තියෙන ධර්මිෂ්ඨකමද සමාදානයේද සුද්ධාමාසය තුල ප්‍රීතියද කියලා තියෙනවා. ධර්මිෂ්ඨකම කියනවා. මේ ධර්මිෂ්ඨකම ඔබ යහපත කරන එකම පමණක් නෙවෙයි. ඔබ යහපත් ජීවත් වෙන ඔබ ධර්මිෂ්ඨයි කියන්නේ ඒ දෙම පමණක් නෙවෙයි. මෙතන ඊට එහාගේ දෙයක් මොකද්ද? මම ආශා කරන සුද්ධාමාසය මට කිව්වේ ඒ ස්වාංශ ධර්මිෂ්ඨුනේ කොහොමද? යහපත කළා පමණයි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නේ නැතුව උන්වහන්සේ අප වෙනුවෙන් ජීවත් වුණා. අප වෙනුවෙන් මැරුණා. එලෙස ඔබේ ජීවිතය යේසුස් වහන්සේසේ අන් අය උදෙසා අන් අය වෙනුවෙන් ජීවත් වීමට උත්සාහ දැරීම. අන් අය වෙනුවෙන් යමක් කිරීමට ඔබ උත්සාහ දැරීම. අන් අය වෙනුවෙන් හැම විටම කැප කිරීමට, දෙයක් සැක්‍රිෆයිස් කිරීමට, කැප කිරීමට උත්සාහ දැරීම. එලෙස අන් අය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමට උත්සාහ දැරීම. තමන් වෙනුවෙන් තමන් කොහොම හරි ජීවිතේ ගත ගන්න, තමන් කොහොම හරි කාලා බීලා, තමන් කොහොම හරි වචන ඉගෙනගෙන වෙන්න පුළුවන්. සමහර අය හිතනවා නෑ මම වචන ඉගෙනගෙන මට පුළුවන් දෙයක් මිනිස්සුන්ට දීලා මම වචන ඉගෙනගෙන මම යාඥා කරලා මම ෂේප් එකේ ඉන්න මම කාටවත් කරදර කරන්නේ නෑ. මම අහිංසකයි. මම කාටවත් වරදක් කරන්නේ මම ඉරිසියා කරන්නේ මම හොඳින් ඉන්නවා. ඊට එහාගේ දේ ධර්මිෂ්ඨකම කියන්නේ. එයි මම එහෙම කියන්නේ. යේසුස් වහන්සේ එහෙම පාඩුවේ කරදරයක් නුකර හිටපු කෙනෙක් නෙවෙයි. යේසුස් වහන්සේ බැලුවා හැම වෙලේම අනිත් මනුස්සයාගේ ප්‍රීතිය සිනහව වෙනුවෙන් අනිත් මනුස්සයාගේ සුවය මේ දෙවියන් වහන්සේ හැම වෙලේම යේසුස් වහන්සේ අඳුරලා දුන්නා. නේ උන්වහන්සේ මේ සුභාරංචිය කිව්වා. හැම වෙලේම එතකොට අපේ ධර්මිෂ්ඨකම විදිහට අපි හැම වෙලේම අපි පාඩුවේ අපිට දෙයක් කරගෙන ජීවත් වෙන එක නෙවෙයි. එහාගේ දෙයක් තමයි ධර්මිෂ්ඨකම. මොකද්ද? අපි යේසුස් වහන්සේ ගැන දැනගත්තා වගේ අපි යේසුස් වහන්සේ ගැන දැනගෙන මේ දේව රාජ්‍ය ලබා ගත්තා වගේ දේව රාජ්‍ය තුලට ආවා වගේ කියන්නේ මේ දේව රාජ්‍ය තුල තිබෙනා මේ ගැලවීම තුල තිබෙනා ප්‍රීතිය නිදහස සුවය සමාදාන ලබා ගත්තා වගේ අපි ඒක තව කෙනෙක්ට අඳුරලා දෙන එක. තව කෙනෙක්ට කියන එක. හරි ඕනුනේ කාලේ කැප කරන එක. ඕන්න දෙවියන් වහන්සේගේ වචනය කියලා දෙන එක. සාක්ෂි බෙදා ගන්න එක. ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන අපිම කෑමුයාගෙන කාලා බීලා අපේ වැඩ කටයුතු කරගෙන අපි කාර්යබහුලයි අපේ රස්සාව රැකියා කරගෙන අපේ ළඟ ඉන්න අය විතරක් බලාගෙන ඉන්න එක නෙවෙයි අන් අය වෙනුවෙන් අන් අයගේ කාරණා හොයලා බලන එක. දේවචනේ කියේදී තමන්ගේම කාරණා විතරනේ අනිත් අය කාරණාත් බලන්න. ඒ කියන්නේ ඕපතු පොයන්න කියන එක නෙවෙයි වැරදිට ගන්න බෑ වචනේ. දේවචනේ එකකින් අදහස් කරලා තියෙන්නේ අනිත් අයගේ ඕන එපාක. මොනවාද යාට අවශ්‍ය? මොකක් නැතුව දෙයා දුකේ ඉන්නේ? මොන කාරණයක් නිසාද එයා කනගාටු ඉන්නේ පසුබට වෙලා ඉරිමත් වෙලා ඉන්නේ කියලා තේරුම් අරගෙන අපි විමසලා බලලා උන්ට උදව් කරන්න ඕනේ. මනුෂ්‍යයා වෙනුවෙන් ජීවත් වෙන එක, තමා වෙනුවෙන් ජීවත් වෙන එක නෙවෙයි. තමා අන් අයට යහපතක් කිරීමට. සමහර අය ජීවත් වෙන මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ස්වාමි පුරුෂයා නැත්නම් මගේ අනාගත යහපත් වෙන මම මේක කරනවා ඒක කරනවා ඒක නෙවෙයි ධර්මිෂ්ඨකම. ඔබ කොච්චර ඔබ හොඳ විදිහට දේවල් කරත් ඒක නෙවෙයි ධර්මිෂ්ඨකම. මම යාශංක සුදාමාස එළිදරව් කරපු ආකාරය යේසුස් වහන්සේසේ අපි අන් අය වෙනුවෙන් ජීවත් වීමට උත්සාහ කරනවා. අන් අය වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණා, ජීවත් වුණා, නැවත උපදුනාසේ අන් අය වෙනුවෙන් ජීවත් වීමට උත්සාහ දැරීම. අන් අයගේ යහපත උදෙසා තමයි යහපත කැප කිරීමට උත්සාහ කරමින් ජීවත් වීම. අන්න එතන තමයි සැබෑම ධර්මිෂ්ඨකම. ඒක තමයි මෙතන කියන්නේ දේව රාජ්‍ය එවැනි ධර්මිෂ්ඨකමක ඔබතුලට එන්න අවශ්‍යයි. ඒකට ඔබ ආශා කරන්න ඕනේ. ඔබට දේව වචනේ ඔබ ඉගෙන ගන්න මෙනෙහි කරන්න දේව වචනේ ක්‍රියාවට දාන්න ඕනේ. අන්න එවැනි ධර්මිෂ්ඨකමක ඔබතුලට එන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔන්න දේව රාජ්‍ය පළවෙනි කොටස ඉඳන් දෙවෙනියට සමාදාන විරුද්ධ පදේ බය. මේ ධර්මිෂ්ඨකම පළවෙනි කතා කර මේ ධර්මිෂ්ඨකම සාමාන්‍ය අපි කතා කරන ධර්මිෂ්ඨකම යාගේ දෙයක්. තමන් කාලා බීලා ෂේප් එකේ අනුත් අයට වරදක් කරන්න දු කරදරයක් වෙන ජීවත් වෙන විතරනේ. එහෙම ඉන්න ඕනේ. ඕව එක හොඳයි. මොකද ඊට එහා ගිහිල්ලා අපි අන් අය වෙනුවෙන් යමක් කැප කරලා අන් අය වෙනුවෙන් යහපතක් කරලා තමාට ලැබෙන යහපත අන් අය වෙනුවෙන් කැප කරලා තමාට ලැබෙන දේවල් අන් අය වෙනුවෙන් කැප කරලා තමාගේ කාලය ජීවිතය රැකියාව වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අනිත් අය වෙනුවෙන් කැප කරන්න සූදානමින් ආසාවෙන් අන් අයගේ ජීවිත ගලවන්න යේසුස් වහන්සේ අඳුරලා දෙන්න
ඒ දේවල්වලට පිපාසයෙන් ආසයි ජීවත් වෙන ධර්මිෂ්ඨකම දෙවෙනිට මෙතන සමාදානික සමාදාන විරුද්ධ පදිමක්වා බය මොකද්ද මේ බය නැතිව ජීවත් වීමට පුළුවන් වෙන දේව රාජ්‍යම තුල තියෙන ඔබ බය නැහැ. ලෝකේ රටේ නිවුස් වල හැම වෙලේම මේ දවස්වල වැඩිපුරම යන්නේ බය දෙන දේවල් නේ. ඉදිරියට මෙහෙම වෙයි, ලබන මාසෙ මෙහෙම වෙයි, ලබන මාස දෙකමාරේ මෙහෙම වෙයි, ලබන අවුරුද්දේ මෙහෙම වෙයි. මේ දේ එනවා, ඒ දේ එනවා. බය කරනවා. ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්තම් කොරෝනා එන්නත ගැහුවේ නැත්තම් මේ වෙනවා, එහෙම වෙනවා බය කරනවා. නේ? ඔබ බය වෙනවද? ඒකට අහු වෙනවද? බය කරනවා හැමදේම නිවුස් වල. ඒකයි නිවුස් හැම වෙලේම ඕනකට වැඩි බලන්න එපා කියලා මම ගොඩක් වෙලාවට මේ වත් එක්ක කියනවා. ඉතින් මේ දේවල් ලෝකේ කාරණා වලට ඔබ අවධානය දුන්නොත් වැඩිපුර ඔබ බය වෙන්න යනවා. සමහර අය ඒකයි චර්ච් එකට ගියත් දවස් 2-3ක්ම සතියේ චර්ච් එකේ ගත කරත් දේශනා අහනවා. උන් බයිබලේ කියවන නමුත් පොඩි කාරණාවක් ජීවිතේ පොඩ්ඩක් උන් හිතන විදිහට දෙයක් නොවුන ගමන් උන් බය වෙනවා. ඇයි ඒ? ඔබ තුල සමාදානය නැහැ. සමාදානය දෙවියන් වහන්සේගේ සමාදාන, දෙවියන් වහන්සේ තුල සමාදාන, දෙවියන් වහන්සේ සමග සමාදානය මේක ඔබ තුල තියනවා කියන්නේ දේව රාජ්‍යම තුල තියෙනවා. ආමේන් හලෙලූයා. ඒකෙන්ට ඒ කියන්නේ දේව රාජ්‍ය තුල මේ ධර්මිෂ්ඨකම තියෙනවා. දේව රාජ්‍ය තුල දැන් කතා කරන අපි සමාදානය තියෙනවා. මේ සමාදානය ඔබ ආශා කරන්න ඕන. වචනේ කියවන්න ඕන. ඔබ දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ සමග ඔබ ජීවත් වෙන්න, ඔබ කාලය ගත කරන්න, උන්වහන්සේ කතා කරන්න. මේ සමාදානය ආපුවම බය වෙන්නේ නැහැ. ඒකයි අපි සමහරට දකින්න අපි චර්ච් වල ගියාම සමහර අය චර්ච් එකේ හිටියත් සමහර අය වචනේ කියවනෝ අධ්‍යයනය කරන සමහර අය ක්‍රිස්තියානි කිතුරුවන් කාලයක් නමුත් පොඩි දෙයකටත් බයයි. ඇයි සමාදානෙ නැහැ. මේ දේව රාජ්‍ය තියෙනවා නම් ඔබ තුල ඔබ සමාදානෙන් ඉන්නවා. ඔබ හරි සමාදානෙන් ඉන්නවා. ඔබ හරි සංයමයේ ජීවත් වෙනවා. ඔබ හරි සමාදාන. මිනිස්සු කලබල වුණාට රටේ ලෝකයේ කලබල වුණා, ජනාධිපති කලබල වුණා, එමෙතිවර කලබල වුණා, ග්‍රාමසේවක ඒ වගේම ඔබ අසල්වාසී කලබල වුණාට ඔබ කලබල වෙන්න යන්නේ. ඔබ බය වෙන්න යන්නේ. ඔබ සමාදානෙන් ඉන්න මන්ද දේව රාජ්‍ය ඔබ තුල තියෙනවා. ආමේන්. දේව රාජ්‍ය මා තුල තියෙනවා කියන්න ඔබ ප්‍රකාශ කරන්න. දේව රාජ්‍ය ඒවා ස්වර්ගයේ මේ පොළොවේ හිට දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙන පිණිස දේව රාජ්‍ය මා තුලට ඒවා ඉල්ලන්න. දේව රාජ්‍ය මා තුලට ඒවා දවසේ මේ ඉගැන්වීම කරන කොටගෙන මේ ඉගැන්වීමේ ආනුභාවය ආලේපේ කරනකොට ඔබ තුල දේව රාජ්‍ය එනවා. ඔබ තුලට දේව රාජ්‍යම ප්‍රකාශ කරන දේව රාජ්‍ය ඔබ තුලට ධර්මිෂ්ඨකම සමාදාන ඔබ තුලට ඒවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ වගේම තුන්වෙනි දේ තමයි ශුද්ධාත්මයන් තුල ප්‍රීතිය. සතුට වෙනයි, తాවකාලික සතුට වෙනයි, ප්‍රීතිය වෙනයි. සතුට කියන දේ අපිට හොඳ කෑමක්, හොඳ ඇඳුමක්, සල්ලි ටිකක් හම්බුනාම ලැබෙන දේ ඒ සතුට. ඒක තමයි ඔබ ලබන සතුට. සමානට ඔබ ලස්සන තැනක් දැක්කාම ඒක සතුට. නමුත් ඔබ තැනෙන් අහක් වුණාම ඒ සතුට දිගටම තියෙන්නේ. හොඳ කෑමක් ආවම සතුටක්, ඔබ හොඳ ඇඳුමක් හම්බුනාම සතුටක්. නමුත් ප්‍රීතිය කියන්නේ දිගටම කන්ටිනියස්ලි දිගටම තිබෙන දෙයක්. ඒක වෙනස්. ප්‍රීතිය මෙතනදී ප්‍රීතිය සතුට කියලා තියෙන සුද්ධාමාසය තුල ප්‍රීතිය. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ආපුවාම ඔබ ප්‍රීතියෙන් ඉන්නවා. ඒක උදේට ඇවිල්ලා හවසට යන දෙයක්. කෑම එකක් තියෙනකොට තියෙනවා, කෑම නැතිකොට නෑ. සල්ලි තියෙනකොට තියෙනවා, සල්ලි නැතිකොට නෑ. ඔබ ලස්සන තැනකට ගියපුවාම, ඔබ චර්ච් එකට ගියපුවාම තියෙනවා, චර්ච් එකේ නැතුව ගෙදර ඉඳි නෑ. එහෙම නැති වෙන දෙයක් නෙවෙයි. ඒක එහෙට මෙහෙට යන අර වේව්ස් වගේ අර උඩට පල්ලෙහාට යන දෙයක් තියෙනවා, නැති වෙනවා. එහෙම දෙයක් නෙවෙයි. මෙතන ශුද්ධාමාසය තුල ප්‍රීතිය. ශුද්ධාමාසය ඔබ තුලට ආපුවම මේ ප්‍රීතිය නැති වෙන්නේ නෑ. ඔබ පල්ලේ හිටියත්, ඔබ ගෙදර හිටියත්, ඔබ සේවයේ වැඩකට ඔබ යාචනා කරන්න තැනකට ගියත්, ඔබ අසල්වාසී ගෙදර ගියත්, ඔබ නෑදෑ ගෙදරක ගියත්, ඔබ කුස්සියේ හිටියත්, ඔබ කාමරේ හිටියත්, ඔබ යාචනා කරමින් හිටියත්, ඔබ වත්තේ ඇවිදිමින් හිටියත්, ඔබ මිනිසුන් සමග කතා කරමින් හිටියත්, ඔබ බස් එකේ හිටියා වෙන්න පුළුවන්. මේ කොහේ හිටියත් ශුද්ධාම වහන්සේ ඔබ තුල ඉන්නකොට, ශුද්ධාමාසයෙන් ගමන් කරන ශුද්ධාමාසයට සංවේදීව ශුද්ධාමාසය ඔබ තුල ඉන්නවා නම් ඔබ තුල ප්‍රීතිය තියෙනවා. ආමේන්. ඔබ තුල ප්‍රීතිය තියෙනවා. මේ ප්‍රීතිය අර සතුට වගේ වෙනස් වෙන්නේ නැති වෙන්නේ නැහැ. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේක දිගටම ඔබ සමග තියෙන්න යනවා. මේක දිගටම තියෙන. ඒකයි මෙතන ශුද්ධාමාසය තුල ප්‍රීතිය අවශ්‍යයි. ඒතකොට මේ දේව රාජ්‍ය තුල ධර්මිෂ්ඨකම තියෙනවා, සමාදාන තියෙනවා, ශුද්ධාත්මයන් වහන්සේ තුල ප්‍රීතිය තියෙනවා. ඔබ දැන් විමසලා බලන්න මේ ධර්මිෂ්ඨකම ඔබට තියෙනවද? මේ සමාදාන ඔබට තියෙනවද? මේ ප්‍රීතිය ඔබට තියෙනවද? මේවා කම්ප්ලීට් නම
නං අන්න එතකොට ඔබට කියන්න දේව රාජ්‍ය පුතුලට ඇවිල්ලා තියෙන්නේ. දේව රාජ්‍ය පුතුල තියෙනවා. ඔබ දේව රාජ්‍ය තුල ඉන්න. ඔබ දේව රාජ්‍ය ඔබ අතරේ තියෙනවා. එතකොට මොනවද කරන්න ඕනේ? එතකොට අපිට හරි එහෙනම් ඔක්කොම හරි කියලා ඉඳගෙන දෙවියන්වහන්සේ ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. තව තවත් වැඩිපුර යාචනා, තව තවත් ප්‍රශංසා කරමින් නමස්කාරයේ ජීවිතය, උන්වහන්සේට මහිමේ ගෞරවන ජීවිතයක් ගත කරන ඔබ මේ කම්ප්ලීට් නැත්තම් මොකද්ද කරන්න ඔබ යාචනා කරන පළවෙනිම දේ. පළවෙනිටම අපි ගත්ත පදේ යේසුස් වහන්සේ ඒකයි කියන්නේ දේව රාජ්‍යය ඒවා කියලා යාචනා කරන්න. ඔබට හිතෙනවා නම් මාදි තවත් මට ඕනේ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, දෙවියන්වහන්සේගේ සමාදාන, මේ දේව රාජ්‍ය තුල තිබෙනා වූ ධර්මිෂ්ඨකම, දේව රාජ්‍ය තුල තිබෙනා වූ සමාදාන, ඒ වගේම මේ ශුද්ධාමාසික ප්‍රීතිය මට තව අවශ්‍යයි, මට ඕනේ කියනවා නම් යම් කෙනෙක් අද මගේ ඇස් පියාගන්න, මම යාචනා කරන්න කැමති යාචනාවක් මේ අවසන් කරන ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අද දවසේ ගැන්වීම අසපු සියලු දෙනාට දේව රාජ්‍යම ප්‍රකාශ කරනවා. ඔවුන් තුළට දේව රාජ්‍ය පැමිණෙන පිණිස, දේවනාසික ධර්මිෂ්ඨකම, දේවනාසික සමාදාන, සුදාමාස තුළ ප්‍රීතිය පැමිණෙන පිණිස, ඔවුන් ධර්මිෂ්ඨකම තුළ, සමාදානය තුළ, සුදාමාස තුළ ප්‍රීතිය තුළ ජීවත් වෙන පිණිස මේ කිතුණු ජීවිතේ දයා ගන්න පිණිස ඔවුන්ට උදව් කරන්න ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්තුති වේ. ප්‍රශංසා දෙවියන් වහන්සේ යහපත්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මම ප්‍රකාශ කරනවා. ජයග්‍රහී දවසක්, ජයග්‍රහී සතියක් ඔබට යේසු පිහිටයි.